समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ තරන්ති අන්නවං සරං සේතුං කତ୍වාන විසජ්ජ පල්ලලානි කුල්ලං ජනෝ බන්ධති තින්නාමේදා විනෝ ජනාති සදා බුද්ධි සම්පන්න පින්නත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා අපි ඒක රාශී කරගත්ත ධර්ම දේශනා මාලාවේ නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ ශාස්තෘවරයාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන භාගය ගෙවුණේ කොහොමද කියලා දැන ගැනීම අපිට වීරිය උපදවා ගන්න හේතු වෙන හින්දත් බොහෝ ධර්මයන් සාරාංශගත කොට අවසාන කාලයේදී දේශනා කරපු හින්දත් අපිට බොහෝ ධර්ම කරුණු එකතු කරගන්න පුළුවන් හින්දත් මහා පරිනිර්වාණ සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කීපයක් සිද්ධ කරන්න අපි සූදානම් කරගත්තා. එහි 11 වෙනි ධර්ම දේශනාව අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ බුදුරජාණන් වහන්සේ පාටලි ග්‍රාමයට පළොල් නුවරට වැඩම කරා කියලයි. ඊට පස්සේ එතනදී ඒ ආවාසය පිළිගෙන සීලයේ ආනිසංසත් දුස්සීලයාට සිද්ධ වෙන සීල විපත්තියත් පිළිබඳව කාරණා සාකච්ඡා කරා. ඒ පළොල් ග්‍රාමයේ බුදුරජාණන් වහන්සේ ආවාසය ඒ ගිහියත්තන් ඒ උපාසක උපාසිකාවන් පිටත් වුණාට පස්සේ ආවාසයට වැඩම කරලා පූජා කරපු ඒ ආවාසයේ වැඩ ඉන්නකොට පසුදා උදෑසන බුදුරජාණන් වහන්සේ බලනකොට මේ පාටලි ග්‍රාමයේහි හරි වැඩක් තමයි සිද්ධ වෙන්නේ. සුනිද වස්සකාර කියලා කියන මගධ අමාත්‍යවරු, ඒ කියන්නේ අජාසත් රජුගේ ඇමතිවරු අර ලිච්ඡවී රාජ්‍යයට ඔය පාටලි ග්‍රාමයේදී තමයි ලිච්ඡවී රාජ්‍යයට බඩු අරන් යන අය නවතින්නේ. එහි තියෙන මේ ව්‍යාපාරික ප්‍රජාව වෙලෙන්දෝ බඩු අරන් යන ස්ථානවල බඩු අරගෙන යනකොට නවතින තැන තමයි පාටලි ග්‍රාමය කියලා කියන්නේ. මෙතන ලොකු නුවරක් හදනවා මේ කට්ටිය. මොකද මම කලිනුත් කිව්වා අපරිහානීය ධර්ම ගැන අපි බොහෝ කතා කරා. ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ ලිච්ඡවීන්ව බිඳවන්නේ කට්ටිය ආර්ථික වශයෙන් වටන්න තමයි මේක කරන්නේ. ඉතින් මෙතන මේකෙදී සිද්ධ වෙන සිද්ධියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අදත් අපිට අවශ්‍ය වෙන කාරණාවක් මෙතනදී සම්බන්ධ වෙනවා පින්නත්නි. ඒ තමයි මහා තෙද ඇති රජවරු, මහා ඇමතිවරු මේ හදන ලොකු ග්‍රාමයෙහි ඉඩම් වෙන් කරගන්නවා. එතකොට මධ්‍යම තෙද ඇති රජවරු, ඇමතිවරු, මහා ඇමතිවරු ඉඩම් වෙන් කරගන්නවා. එතකොට හීන වූ ඇමතිවරු ඉඩම් වෙන් කරගන්නවා. ඒ පදිංචි වෙන කොටස් වෙන් කරගන්නවා. එතකොට මේ වෙන් කරගන්න ආකාරයටම ඒ කොටස් අරක් ගන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ දිවසින් මේක දැකලයි කියන්නේ. ඒ ප්‍රදේශ අර මහා තෙද ඇති රජවරු වෙන් කරගන්න කොටසවල ඒ මහේසාක්‍ය දෙවිවරු ඒවට අරක් ගන්නවා. ඒ විදිහට අර මැදුම් රජවරු ඇමතිවරු වෙන් කරගන්න කොටසවලට සාමාන්‍ය දෙවිවරු, මධ්‍යම ප්‍රමාණයේ බල සම්පන්න දේවතාවුන් වහන්සේලා ඒවට අරක් ගන්නවා. ඒ විදිහට ඒ ආකාරයට එහෙම වෙනවා කියලා සඳහන් කරා. ඒ බල සම්පන්න ආකාරයටම ඊට පස්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ යම් කිසි
ප්‍රඥාවක් තියෙන පුණ්‍යවන්තයෝ යම් ප්‍රදේශයක වාසය කරනකොට ඒ මොකද ඒ විදිහට ඒ දෙවිවරු අරක් ගන්න පින් ලබාගන්න බලාගෙන. ඇයි ඒ අපේ මනුස්ස ජීවිතවලත් අපි මේකෙන් තේරුම් ගත යුතු තියෙන මනුස්ස ජීවිතවලත් අපිට යම්මම් භවභෝග සම්පත් නොයෙකුත් මහේසාක්‍ය ලීලාවෙන් ඉන්ඩ පුළුවන් තත්ත්වයන් වලට පත්වෙන්නේ මොනව හින්දද. සංසාරගත පුුණ්‍ය මහිමයන් හින්දා. එතකොට ඒ සංසාරගත පුුණ්‍ය මහිමයන් තියෙන අයගේ අයසුරට ඒ වගේම බල සම්පන්න දෙවිවරු ඇවිල්ලා ඒ කට්ටිය වෙන් කරගන්න ඇයි සිල්වන්තයෝ ප්‍රඥාවන්තයෝ. හරි එතකොට ඒ අය වෙන් කරගන්න ඇයි ඒ කට්ටියට වෙන් වසයෙන් පුුණ්‍ය අනෝබදනා කිරීම වලද පින් ලබාගන්නට. එතොට දැන් අපි දෙවියන්ට පින් දෙෙන්ට ඕන්න මොකද කරන්න ඕනේ. අපි බොහෝ පින්වන්තයෝ වෙන්ඩ ඕනේ. අපි නිකම්ම කටයුතු කරන්නේ නැතුව අපි දැන් ඔය නොඒකුත් දුස්සීලකං කරලා නොඒකුත් ආකාරයට අසංවරව හැසිරිලා දෙවියන්ගෙන් පින් ලබාගණ්ඩ ලෑස්ත්වෙනවා. එහෙම දෙවියන්ගෙන් පින් ලබාගන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. තකොට යම් කිසි පණ්ඩිතයෙක් යම් කිසි ප්‍රඥාවන්තයෙක් යම් ප්‍රදේශයක වාසය කරනවාද සංසුන් ඉන්ද්‍රියන් තියෙන උතුම් හැසිරීම ඇති බ්‍රහ්මචාරියූ සිල්වතුන් කියල සඳහන් කළ තිනවා. යස්මින් ප්‍රදේශයේ කප්පේති වාසම් පණ්ඩිත ජාතියෝ සීලවන්තෙත්ත බෝජෙත්වා සංජනයේ බ්‍රහ්මචාරයෝ. මේ විදිහට මේ සිල්වත් වූ ඉන්ද්‍රියන් සංවයතින උතුම් හැසිරීම ඇති සිල්වතුන් වහන්සේලා යම් කිසි පිරිසක් විසින් උන්වහන්සේලාව උන්වහන්සේලාට දන්දීලා හරි උන්වහන්සේලා වේ කියන්නේ රහතන් වහන්සේලා ඒ වගේම උපාසක ඇත්තෝ ඒ සිල්වන්ත බ්‍රහ්මචාරී වූ පිරිසින්නවා. ඒ වගේයට දන්දීලා ඒ දානයෙන් ලැබෙන පින දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරොත් තමනු සිල්වන්තයෙන් අපි දන්නවනේ දානයක තියෙන ආනිසංස සඳහන් වෙන්නේ යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තම් මේ විදිහට අපි ඒ ගාථා ධර්මයන් අහලා තියෙනවනේ. එතකොට යම් කිසි පිරිසක් විසින් බුදුරජාණන් වහන්සේ මේ පාටලිග්‍රාමය සිද්ධ වෙච්ච සිද්ධිය අරමුණු කරගෙන ඊට පස්සේ දේශනා කරනවා යම් කිසි පිරිසක් විසින් මේ සීලවන්ත වූ උතුම් හැසිරීම ඇති බ්‍රහ්මචාරී වූ සිල්වතුන් වහන්සේලා දාන ආදී සිව්පසයෙන් උපස්ථාන කරලා යම් දේවතා කෙනෙක් ඇද්ද ඔවුන්ට පින් දෙනවනම්. එතකොට ඒ දේවතාවන් වහන්සේලාගේ ආයුෂ වැඩි වෙනවා. ඒ ආයුෂය වැඩිවීමත් එක්ක ඒ දේවතාවන් වහන්සේලා මොකද කරන්නේ මේ මිනිස්සුන් කෙරෙහි අනුකම්පා උපදවාගෙන යම් කිසි අම්මා කෙනෙක් තම මෑනියෝ තමන්ගේ ඕරස පුත්‍රයාට අනුකම්පා කරනවාගේ දේවතාවන් වහන්සේලා අනුකම්පා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම අනුකම්පා කරලා ඒ පුද්ගලයාව හැම කල්හිම යහපත් ආකාරයේ යහපත් සැපෙහි යොදවන්ඩ කටයුතු කරනවා කියලා. දුක් වලක් වනවා කියලා. බලන්න එනම් දෙවියන්ගෙන් උදව්පකාර ගණ්ඩ පුළුවන්ද බැයිද. ඒකට මොකක්ද කරන්න ඕන. බොහෝ පින් රැස් කරලා තමන් සිල්වන්ත වෙලා එල්ල දන්දීලා යහපත් ගතිකුණ ඇතුව වාසය කරලා දෙවියන්ට පින් දෙන්න ඕන. එහෙම නැතුව පළතුරු වට්ටි උසන් ගිහිල්ලා හරිද මම මේ සූත්‍ර ධර්මය තෝරගත්තේ මෙන්න මේ හුඟක් කාරණා තියෙන හින්දා. හරි පළතුරු වට්ටි උසන් ගිහිල්ලා බාර වෙලා කරේ තියාගන්නේ සුදු පිරුවට ඇඳලා ගඟෙන් නාලා නේද ලොකු සල්ලි තියලා එහෙම කරා කියලා දෙවියෝ බලන්නේ නැහැ අපි දිහා දුස්සීලවන්ත නම්. දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ලබා ගන්න පුළුවන් විදිහට පරිනිර්වාණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙම තියෙනවා මාතා පුත්තන්ත ඕරසං දේවතානු කම්පිතෝ පෝසෝ සදහා බද්‍රහානි පස්සති කියලා. හරි එතකොට තමන්ගේ ඕරස පුත්‍රයාට සලකනවා වගේ තමන්ගේ මුවින් බිහිවෙච්ච තමන්ගේ ශරීරයෙන් බිහිවෙච්ච පුත්‍රයාට තියෙන අනුකම්පාව හා සමානව කටයුතු කරනවා කොහොම නන්ද. සිල්වන්තයින් ගුණවන්තයින් ආදී ඒ උතුම් මිනිසුන් උතුම් මිනිසුන් මේ වගේ බ්‍රහ්මචාරය ජීවිත ගත කරන ඇත්තන්ට දන්දීලා සිව්පසයෙන් උපස්ථාන කරලා බොහෝ පින්ඩ එක රාසි කරගෙන කටයුතු කිරීම. දැගී පෙරද අපිට ආරංචින ඔන්න එක ස්වාමීන් වහන්සේ නම. එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ සසර කලකිරීමල පන්සලක පැවිදි වෙලා ඊට පස මේ පන්සලෙන් එතන කටයුතු කරන ගමන් ඊටත් වැඩිය බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න ඕන මට පැහැදිලිවම භාවනා කරන්න ඕන එහෙම කියලා මේ උන්වහන්සේ මොකද කරන්නේ එක්තරා වන ලැහැබක දිවියෝ දෙන්නෙකින් ගල්ගුහාවක් ආසන්නේ පුංචි පැලක් වගේ එකක් කටෝගෙන
අමාරුවෙන් භාවනා කරනවා. එතකොට දැම් මේ කවුද එතකොටේ මුකුත් එකතු කරගන්න බලාගෙන ඇන පින්ඩ පාතයෙන් ඇපිලා ඇ බොහොම දුස්කර ජීවිතයක් ගත කරනවා. එතකොට මේ අපේ රටේ ඇත්ත මොකද කරන්නේ එතනින් ගිල බෝඩ් එක හලා ඇවිල් එනවා දවස් සතක් ඇතුළට වහමයින් වෙන්ඩෝන කැලේ කිසිම කෙනෙකුට අනවසරයෙන් ඉඩ දෙන්න නෑ. හරිද තකොට දැන් සසර කලකිරුණොත් හදිසි දැම් මේ බණ කියන එක භයනකයි. ඇද මේ අත්තන්න සසර කල කලකිරුණොත් යන්ට තැන නැතිවෙන. නේද. ඔන්න එතකොට බලන්න පින්වන්නේ දෙවියන් මොකද කරන්න එතකොට දැන් අර උත්තමයාණන් වහන්සේ නමක් ඒ වගේ කටයුත්තා කරන වෙලාවේ ඒ අවට බොහෝ දෙවිවරු නේද ඒක රාසී වෙලා බුදුරජාණන් වහන්සේ ධර්මයට අනුව එතකොට දෙවියන්ගේ පවා ඇල්ම බැල් මෙතෙන්ට වැටලා තියෙනවා මොකද පින් ලබාගණ්ඩ හරිද සම්‍ය දෘෂ්ටික නොෙන්ඩ වෙන්ඩත් පුල නමුත් පින් ලබා ගැනීම සඳහා එතරේ දෙවියෝ කිපෙනවා. මතකයි නේ දිස්සර මේ රුක් දෙවියෝ පවා කිපෙන අවස්ථා තිබන තමන්ගේ රුකෙන් බහින්නවා ඒ වගේ මේ වගේ ඒ දේව දෙවියෝ කිපෙනකොට නොයෙකුත් ව්‍යසන කාරී තත්වයන් ඇතින ඉතින් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ මේ බුද්ධ ධර්මය තියෙන වටිනාකම සහ මේවාගේ මේවට තියෙන මොකද මේ නීතිය තමයි ක්‍රියාත්මක කරන්න හදන්න. මතින් සැරෙන් සැරේ මේවා මතක් කරන්න ඕනේ. හරි මතක් කරනකොටවත් අඩුම ගානේ තේරෙන්න මේ වනේ ඉන්න ස්වාමීන් වහන්සේලාට අනේ අපරාධේ නේද? කැලේ ඉන්න හාමුදුරු ටිකට ඉන්න දෙන්න ඕනේ කියන එක අපි කවුරුත් මේවට වග කියන්න ඕනේ. අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ. නේද? මේ සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕනේ. වනේ ඉන්න භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ පැහැදිලිවම. හැබැයි වනේ ඉන්න හොරු නෙවෙයි. නේද? ගස් කපනවා වුණ තරම් එක එක නොයෙකුත් ආකාරයේ දේවල් කරනවා. ඒ කට්ටියට වනේ ඉන්න ඒව ගැන හොයන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නමක් කොහේ හරි ඊට පස්සේ අහලා තිබ්බා කට්ටිය. අහලා තිබ්බා කියලා තිබ්බා නෑ කිසිම විදියකින් අපි ඉන්න දෙන්නේ නැහැ. මේක නීතිය කියලා. හරිද? ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ බෞද්ධයන්ට ලොකු වගකීමක් තියෙනවා. ලොකු වගකීමක් තියෙන බෞද්ධයන්ට තමන්ගේ අපිට අපේකම රැකගන්න නේද? විශේෂයෙන් රහතුන් එදත් මං කිව්වා රහතුන් එන රහතුන්ව ආරක්ෂා කිරීමෙන් ආරක්ෂා කරොත් අරිහණියක් නැහැ අභිවෘද්ධියක්මයි කියලා. ඉතින් හොඳයි. ඊට පස්සේ මේ පාටලී ග්‍රාමය සකස් කරනවා දැන් මේ අතෝ. කවුද මේ සුනිද වසක්කාර බ්‍රාහ්මණ මේ බමුණෝ මේ මගධ අමාත්‍යවරු. ඉතින් ඊට පස්සේ මේ පිළිබඳ ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ දැන් සුනිද වසක්කාර බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ආරාධනා කරන දානයකට. ඊට බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වඩිනවා. ඒ වැඩපු වෙලාවේ තමයි මේ ගාථාව කියන්නේ මේ ආකාරයට කියන්නේ මේ දෙවියන්ට පින් අනුමෝදනා කතාව. ඊට පස්සේ මේ කට්ටියට මේ නගරේ ස්ථාපිත කරගන්න ඕන වෙනවා පුණ්‍ය නගරයක් විදිහට. ඒ මොකද ඒ කට්ටියට ඕනේ මොන ආකාරයකින් හරි චේතනාවේ ප්‍රශ්නයක් තිබ්බා. නමුත් මෙතන පුණ්‍ය ස්ථානයක් බවට පත් කරන්න ඕනේ. පස්සේ මේ කට්ටිය මේ සිල්වන්ත ගුණවන්ත අයට සලකන ස්ථානයක් බවට පත් කරන්න ඕන හින්දා මේකේ යම්කිසි ద్వාරයකින් බුදුරජාණන් වහන්සේ පිට වුණා නම් දානේ වළඳලා ඒ ద్వාරයට ගෞතම ద్వාරය කියලා නම් තිබ්බා. යම්කිසි තොටුපළකින් නිකුත් පිටත් වුණා නම් ඒක ගෞතම කියන නමින්ම එහි තියෙන ගෞතම කියන නමින්ම ඒ තොටුපළ හැඳින්වුවා. ඒ වගේ මේ පාටලී නගරය මවන මේ සුනිද වස්සක්කාර බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ලොකු අනුග්‍රහයක් දැක්වුවා. ඊට පස්සේ මේ නගරයේදී මේ විදිහට දෙවියන් ගැන නිවැරදි සංකල්පය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි කොහොමද දෙවියොත් එක්ක කරන ගනුදෙනුව කරන්න ඕනේ? දෙවියොත් එක්ක කරන ගනුදෙනුවට කවදාකවත් දේව රූප හදාගෙන, දේවාල තියාගෙන, ඒ දේවාලත් එක්ක නටන නැටුම් ටිකෙන් කිසිම විදිහකින් දෙවියන්ගේ පිහිටක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. යාඥා කිරීමෙන් හැකියාවක් නැහැ. පළතුරු පූජා කිරීමෙන් හැකියාවක් නැහැ. අනිත් අය කරපු දෙයින් බෞද්ධයත්ව මේක නවත්තන්න ඕනේ. මතකයිනේ සෝමහාමුදුරුවෝ හැමදාම කිව්වේ නේද? බෞද්ධ අපි මේ දෙවියත් එක්ක පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා. බෞද්ධ අපි කරන්න ඕන මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ බොහෝ පින් කරලා අනුමෝදන් කරන්න. හරි? බොහෝ පින් කරලා අනුමෝදන් කරන්න. ඒ අනුමෝදන් කරනකොට දෙවියෝ අනිවාර්යයෙන්ම බලා ගන්න බව අම්මා කෙනෙක් පුතෙක් ආරක්ෂා කරන විදිහට බලා ගන්න බව දේශනාවේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට අනුම් පදයක් කියන අවස්ථාවකටයි එළඹුණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩිනවා ගංගානන් නදිය ළඟට. හරිද? ගංගානන් නදිය ළඟ ගංගානන් නදිය පිටාර ගල්ලා ඒ වෙලාවේ. හරිද? ගංගානන්ද නදිය පිටාර ගලපු වෙලාවේ මිනිස්සු හරියට මහන්සි වෙලා මේ මොනවද පවුරු හදනවා. එගොඩ වෙන්න ඔරු හදනවා. බෝට්ටු හදනවා. එතකොට නොයෙකුත් ආකාරයේ අවශ්‍ය කරන උපකරණ සකස් කරනවා. මේ ගඟෙන් එගොඩ වෙන්න. ඉතින් හරියට මහන්සි වෙනවා.
දැන් ගඟෙන් ගගෙන් මිනිස්සුන්ට එකට වෙන්න ඕනේ වෙනද වගේම. එතකොට ඒ ගඟේ එකට වෙන්න හරියට මහන්සි වෙන්න වෙනවද නැද්ද? එතකොට මිනිස්සු හරියට මහන්සි වෙනවා. මහන්සි වෙන මේ මිනිස්සු අතරේ බුදුරජාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා රහතන් වහන්සේලා 500ක් නමක් මේ බාහුවක් එතන සඳහන් වෙන ධර්මයේ බාහුවක් අකුල්ලා තිබ්බ බාහුවක් දිගාරිනවා වගේ කෙටි වෙලාවකින් නිරෝගී පුද්ගලයේ අතක් දිගාරිනවා වගේ කෙටි වෙලාවකින් මේ ගඟෙන් එගොඩ වුණා. පහුරක් නැතුව ඔරුවක් නැතුව කොහොමද? ඒද්දි බලයෙන් එගොඩ වුණා. එගොඩ වෙලා අපිට හොඳ ඇනුම් පදයක් දේශනා කළා. යේ තරන්ති යන්නවන් සරං සේතුන් කත්වාන විසජ්ජ පල්ලලානි කුල්හංගි ජනෝ පබන්ධති තින්නෝ මේදාවිනෝ ජනාති. මිනිස්සු මේ වගේ ගඟකින් එගොඩ වෙන්ඩ බොහෝ වෙහෙසෙනවා. හරියට මහන්සි වෙනවා. හැබැයි පහුරුවාදිය හදනවා නොයෙකුත් දෙවල් කරනවා ප්‍රඥාවන්ත ඥානවන්තයෝ ආර්ය මාර්ගයෙන් කෙලෙස් ගඟෙන් එගොඩ වෙච්චායට මේ වගේ ගඟකින් එගොඩ වෙන එක සුළු දෙයක් කියලා. මාත්‍රීය වෙලාවක මේ වගේ ගඟකින් එගොඩ වෙනවා. ඒ කියන්නේ නුවණ තියෙන අය ප්‍රඥාව තියෙන අය කෙලෙස් ගඟෙන් අයින් වෙච්චායට මේ වගේ ගඟක් තරණය කරන එක මේ වගේ ගඟකින් ලෙහෙසියෙන්ම තරණය කළා කියලා. එතකොට බලන්ඩ සාමාන්‍ය ජනයා මේ කරන කටයුත්ත එකම දේ කර නේද දැන් ඒවයින් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා කියලා කියනම එක මේ ඇනුම් පදේ අපි හොඳට යන ගන්න ඕනේ. හරිද? අපි හැමදේම කරන්නේ මොකටද? හිත සතුටු කරගන්න. නේද? මේ ජීවිතේ ජීවත් කරන ගමන් ගොඩාක් මහන්සි වෙන්නේ හිත සතුටු කරගන්නද නැද්ද? රූප දැකලා, සද්ද අහලා, දරුවෝ දැකලා, එතකොට නොයේකුත් ආකාරයේ ආහාර ඒ ඔක්කොගෙම අපි කරන්නේ අපේ සෝමනස්යක් ඇති කරගන්නවා, සතුටක් ඇති කරගන්නවා ඇති වෙන සැප වේදනා හින්දා. නේද? ඒ මොකක්වත් නැතුව මම හැමදාම අහන්නේ පස්සනක් ප්‍රීතියෙන් පිනා ගිය අවස්ථා ජීවිතේ කීයක් ඇද්ද? මේ මුළු ශරීරයටම දැනෙන විදිහට ලොකු සතුටක් ඇති වෙලා නේද උඩින් ඉන්නවා වගේ අකුණු ගහනවා වගේ සතුටක් ඇති වෙලා මුළු ශරීරය පුරාවටම පැතිර ගියා වගේ සතුටක් ඇති වෙච්ච අවස්ථා තියෙනව නේද? අල්ප ප්‍රමාණයද අතේ ඇඟිලි ගානට වගේ ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ අවස්ථාව වුණත් එක ෂණයක ගිලිහුණ හැටි මතකද? නේද? අපි හිතමු අපි ලොකු සතුටක් ඇති කරගෙන කාට හරි දුරකථනයකින් හරි මේ සතුට මට මේ වගේ ජයග්‍රහණයක් ලැබුණා කියලා කිව්වා. කියලා හිතන්නකෝ. මං ගොඩක් බලාපොරොත්තු වෙන කිව්වා එයා මට ගොඩක් මේ ආශිර්වාද කරයි කියලා. ගණන් ගත්තවත් නැත්තම් මොකද වෙන්නේ? අර සතුටට එක පාරටම නේද? ඒතර බලන්න ඒ වගේ තමයි මම එකක් කියන්නේ ඕලාරික මහ කාර්කස රළු නේද? අපි මේ ජීවිතේ විඳින සතුට කියලා කියන්නේ නේද? ඕලාරික රළු කාර්කස කටුක සතුටවල විඳින්නේ. හරිද? ඒත් ඔය හිතේනේ සතුට කෙනෙකු උපදින්නේ. ඒ අර පස්සනා ප්‍රීතියෙන් පිනා ගිහිලා හිටිය සතුට වගේ සතුටක් අපේ පින්නත්නේ ඉවරක් නැතුව එක දිගට මේ ශරීරයේ පුරාවට පැතිර පවත්නා ආකාරයට එවැනි සතුටකින් හිත පිරීලා හැම වෙලේම තියෙන අවස්ථාවක් උදා කරගන්න පුළුවන් නම් වෙනත් බාහිර දෙයක අවශ්‍යතාවයක් තියෙනවද එතකොට? ඒතර කාටවත් පුළුවන්ද මේක හොල්ලන්න? ඉතින් ඔය අන්තිම ඒ කියන්නේ පහළම තැන බුද්ධ ශාසනයේ. බුද්ධ ශාසනයේ උත්තරී මනුෂ්‍ය ධර්ම වල පහළම තැන කොහෙද? ප්‍රථම ධානය. ඉතින් ප්‍රථම ධානය මට්ටම අපිට ළඟා කරගන්න බැරි තැන නෙවෙයි ළඟා කරගන්න පුළුවන් තැනක්. පැහැදිලිවම ළඟා කරගන්න පුළුවන් තැනක්. එවැනි තැනක් තියෙද්දී අපි මොකද කරේ? මේ පොඩි රූප දැක සද්ද අහ ගන්ධ රස ස්පර්ශ පස්සේ පන්න අඬ පන්නන්න. නේද? අනේ යන්න නම් එපෝ මාව දාලා යන්න එපෝ කිය හරි අමාරුවෙන් ඒවා රැක ගන්න ලොකු උත්සාහයක් දරනවා. බයෙන් ඉන්නේ. නේද? පීඩණයෙන් ඉන්නේ. ඒක තමයි කියන්නේ එහෙම කර හරියට මහන්සිලා චූටි සතුටක් විඳිනවා. හරියට අර ගංගානන් නදියෙන් එගොඩ වෙන්න එකටට හරියට දුක් විඳින්න වෙලා. නේද? කොට හොයලා එකට කරලා බඳින්න වෙලා ඒවත් එක්ක මේ එකේ ඒවා නේද පහුරු හදන්න වෙලා යොත් හදන්න වෙලා තව නොයේකුත් හරියට මහන්සිලා එගොඩ වෙන්න වෙන්නේ. නේද? ඔරු හදන්න වෙලා පාරු හදන්න වෙලා නමුත් මේ ලෝකේ ජීවත් වෙන කෙනාට සතුට වෙන්න පහසුම ක්‍රමයක් තියෙද්දි නේද? සතුට වෙන්න හොඳම ක්‍රම තියෙද්දි අපි කොහොමද සතුටු වෙන්නේ? ඊ타ත්ම ප්‍රාථමික
ක්‍රමවලින්. ඒකයි බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම. අපිට මල් පූජා කරමින් විතරක් නෙවෙයි මේක තියෙන්නේ. පහන් පූජා කරමින් විතරක් නෙවෙයි තියෙන්නේ. විතරක් නෙවෙයි ඒවා එපා නෙවෙයි කියන්නේ. විතරක් නෙවෙයි කියලා මම කියන්නේ. නොයෙකුත් පූජාවන් කර ඉන්න විතරක් නෙවෙයි. බුද්ධ ශාසනයේ පළවෙනි අරමුණ ඒක නෙවෙයි. බුද්ධ ශාසනයේ පළවෙනි අරමුණ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි අරමුණ අපිට ඔන්න ඔය වගේ පහසු ජීවිතයක් ලබා දී. අපි හරි කරුමයකට මැදි වෙලා ඉන්නේ. අනුන්ගේ වැරදි හින්දා අපි හරියට රිදව ගන්නවා. අනුන්ගේ හැසිරීමෙන්ද අපි හරියට පශ්චාත්තාප වෙනවා. නේද? තේරුමක් තියනවද? අපරාධද නැද්ද? ඇයි බදු දුන්නේ හිත? මං හැමදාම කියන්නේ 99 අවුරුද්දකට හිත බදු දීලා වගේ හරියට නිකන්. එතකොට ඒකෙන් වැඩක් ගන්න බෑ. ඒකින්ද අපේ හිත අපි දුන්නා එක එකවට. මේවා හින්දා තමයි මට සතුට තියෙන්නේ. මේ අය හින්දා තමයි මට සතුට තියෙන්නේ. එහෙම එකක් නැතුව නේද? ස්ථීර සතුටකට පත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපිට සකස් කරගන්න පුළුවන්කම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. හරි දරුණු කුරුළු රාගයෙන් අත මිදෙන ක්‍රමයේ තියෙනවා. හරි පීඩා සහිත දේශයෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා වාසය කරන ක්‍රමේ තියෙනවා. යමක් නැති වෙනකොට යමක් වෙනස් වෙනකොට තමන්ගේ సంతානය ලොකු පීඩාවකට පත් වෙන්නේ නැති වෙන විදිහට හිත සකස් කරගන්න පුළුවන් ක්‍රමය තියෙනවා. නිබඳව ධර්මානුකූලව නැත්තම් නිබඳව යහපතේ හිත වැටිලා තියෙන විදිහට වීර්ය ආදී ගුණාංගයන් තමන්ගේ సంతාන වලින් නැగిලා එන විදිහට හිත සකස් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මසුරුකම්, ගිජුකම්, කෑදරකම් ආදී පීඩාකාරී බය තැති ගැනීම මේ හැම එකකින්ම අයින් වෙලා වාසය කරන්න පුළුවන් විදිහට කුසලයන් සංවර්ධනය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙද්දී අපි කරේ පහුරු බැඳ හිටියේ. හරි. ඒ කියන්නේ නුවණැත්තෝ ඒ වගේ ක්‍රම පාවිච්චි කරලා ලෝකේ සුවසේ ඉන්නකොට මම කියන්නේ මාර්ගඵල ලැබෙන්න පෙර පවා නේද? ඊටා සුවසේ ධර්මයෙන් පෝෂණය කරගත්ත යම් ප්‍රමාණයකට හෝ ධර්මයෙන් හිත පෝෂණය කරගත් අය මාර්ගඵල ආදී ඉහළ තත්වයකට පත් වෙන්න පෙර පවා ඒ ධර්මයේ මාත්‍රයක් හරි තමන්ගේ සිත් වලින් නැగిලා යන විදිහට සකස් කරගත්තා නම් අපේ පින්වත්නි ඒ අත් බොහොම සුවදායක ජීවිත ගත කරනවා. බොහොම සුවදායක ජීවිත ගත කරනවා. හරි. ඉතින් ඒකින්ද මේ පහසු ක්‍රමවේදය ඔක්කොම තියෙන්නේ ලෝකේ තියෙන වස්තුන් වල නෙවෙයි. හරිද? ලෝකේ තියෙන වස්තුන් වල නෙවෙයි කියන්නේ මම හැමදාම මතක් කරන්නේ අපිට ඕන වෙනවා සතුටු වෙන්න වාහනයක්. මට කියන මට මගේ සතුට තියෙන වාහනයක් ගත්තොත් තමයි කියලා. එනද වාහනේ ගත්තා. වාහනේ එහෙම ගන්න කලිනුත් වාහනේ එහෙමම තිබ්බ තැන තිබ්බා. ගත්තට පස්සෙත් වාහනේ එහෙමම තියෙනවා. නේද? ගත්තු වෙලාවෙත් තියෙනවා. වෙනස් උනේ වාහනේද වෙනස් උනේ හිතද? ගන්න කලින් හිත හොඳ නැහැ. නේද? ගත්ත දවස්වල හිත සතුටුයි. ඊට පස්සේ ආය වාහනේ ඇත සතුට නැත. නේද? වාහනේ ඇත සතුට නැත. එහෙනම් වාහනේද ප්‍රශ්නේ තිබ්බේ හිතේද ප්‍රශ්නේ තිබ්බේ? හිතේ ප්‍රශ්නේ තිබ්බේ. එහෙනම් වාහනේද වෙනස් කරන්න ඕනේ හිතද වෙනස් කරන්න ඕනේ? හිතයි වෙනස් කරන්න ඕනේ. හිත වෙනස් කරා නම් ඔක්කොම හරි. ඒක අපිට මතක් වුණේම නැහැ. හරිද? විසඳුම තියෙන තැන අපිට මතක් වුණේම නැහැ. ආන්ගේ විසඳුම සකස් කර ගැනීමයි නේද? හැම වෙලේම බලන්න හැම වෙලේම මේ මානසිකාරය අපිට එන්න ඕනේ. නිවසේදී දරුවෙක් නරක වැඩක් කරා නම් දරුවෙක්ින්ද පීඩාවක් ආවා නම් ඒ දරුවා පැත්තක හිටියාවේ මං එයාට උපදෙස් දෙන්න ඕනේ. මං අවවාද දෙන්න ඕනේ. ඒ ඔක්කොම හරි. හරිද? එයා හින්දා මට පීඩා ඇති වෙන විදිහට මගේ හිත සකස් කරගන්නේ නැති වෙන්න ඕනේ. හරිද? ඒක තේරුම උපදෙස් දෙන්නේ නැහැ, ආදරය කරන්නේ නැහැ. එහෙම නෙවෙයි. එයාට අවශ්‍ය කරන සියලු මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් මේ කලාව ඉගෙන ගන්න කියලා මම කියන්නේ. හරිද? මේක එක්තරා ක්‍රමයක්. මේක ලෝකයේ ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව බොහොම සුවසේ ඕනම තත්වයක් යටතේ බොහොම සුවසේ වාසය කරන්න පුළුවන් ක්‍රමවේදයක්. එතකොට ඔය ස්ට්‍රෙස් කීකේ දුවන්න ඕනේ නැහැ. හැම තැනම දුවන්න ඕනේ නැහැ. එක එක්කෙනත් එක විලාප කියවන්න ඕනේ නැහැ. යාළුවෝ හොයාගෙන කියවනවා මට දැන් ඇති වෙලා තියෙන්නේ අයියෝ අනේ මන් දන්නේ නැහැ මේක හරියන්නේ කියෙව්වා කියලා හරියන්නේ නැහැ. හරියන්නේ නැති එකම කරනවා. නේද? තාවකාලික සුවයකට තමයි තියෙන අඳෝනා ටික කියවන්නේ. මේ තරහ වෙන්න එපා එහෙම කිව්වට. වැඩේ අඳෝනා කියවන එක. මේ ඔක්කොගෙම අයින් වෙලා තමන්ගේ ජීවිතේ කොච්චර සුවදායක තත්ත්වයකට ධර්මයෙන් ඇති කරගන්න පුළුවන්ද මේ රහස හොයාගන්න ඕනේ කියලා ගවේෂණය කරන්න පටන් ගන්න ඕනේ. ලෞකික ජීවිතේ පුදුම සුවදායකව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මේ විදිහට ගංගානන් නදියෙන් නේද නැනුම් පදේ දැන් හරිනේ නේද? හොඳට මතක තියාගන්න ඕනේ නැනුම් පදයක් කිව්වා බුදුරජාණන් වහන්සේ අපිට. මෝඩ මිනිස්සු කියලා කිව්වේ නේද?
එහෙම කිව්වේ නෑ. නමුත් ඒක තමයි නොකිය කියලා තියෙන. ප්‍රඥාවන්තයෝ මේ විදිහට නේද? ප්‍රඥාවන්තයෝ මේ විදිහට නේද? පොඩි වෙලාවකදී මේ අමාරු වැඩේ පොඩි වෙලාවකදී කරනකොට බුදුරජාණන් වහන්සේ නම් එහෙම කිව්වේ නෑ. මෝඩයෝ කිව්වේ නෑ. ඉතින් ප්‍රඥාවන්තයෝ නෙවෙයි කියලා කියන්නේ ඉතින් ආය කාටද? නේද? අපිට කෙලින්ම කිව්වේ නොකිය කිව්වේ මෝඩයෝ කියලා. හරිද? මෝඩයෝ පහුරු බැඳ බැඳ ඉන්නවා. ඒ කියන්නේ අමාරු දේවල් කර කර ඉන්නවා ලේසියෙන් කරන්න පුළුවන් දේවල් තියෙද්දි. ඒකින්ද ඒ අවවාදය අපි හොඳට ගමු. නේද? බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ කාලයේදී අපිට ලැබිච්ච අවවාදයේ විදිහට. හොඳයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ ඒ ගංගානන් නදියෙන් එගරලා කෝටිග්‍රාමයට. මේ කෝටිග්‍රාමයට වැඩම කරලා එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතන හිටිය පිරිසට මේ හැම තැනකදීම පින්වත්නි වැඩම කරන හැම තැනකදීම ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා ආදී වශයෙන් සීලය මේකයි කියලා දේශනා කරනවා. සමාධි මුළු මාස 3ක කාලයක් තිස්සේම දඹදිව් තලයේ හැම තැනම සීලය හඳුන්වා දුන්න නැවත වාරයක් සමාධිය හඳුන්වා දුන්නා ප්‍රඥාව හඳුන්වා දුන්නා. සීලයෙන් පෝෂණය වෙච්ච සීලය නිසාවෙන් සකස් වෙච්ච සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධිය හේතුවෙන් සකස් වෙච්ච සමාධිය හේතුවෙන් හටගත්ත ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. මේ ප්‍රඥාව හේතුවෙන් සිතක තියෙන ආශ්‍රවයන් දුරු කරන. මොනවාද ආශ්‍රවයන් කියන්නේ? නේද? අන්න බලන්න කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව, ditthියාශ්‍රව කියන ඒවා. නමුත් මේ ආශ්‍රව කියන ඒවා අපේ පින්නත්නි අපිට දැනෙන විදිහ අපි හැම වෙලේම හොයන්න ඕන ධර්මය අවබෝධ කරන කට්ටිය මොනවා හරි අපේ හිතේ උපදින දෙයක් ගැන කිව්වම ඒක අපිට වැටහෙන ආකාරය මොකක්ද කියලා. හරිද? මොකද වැටහෙන ආකාරය මේ දේශනා කරලා තියෙන දේශනාවේ තියෙන සියලු ධම්ම කියන කොටස කොහෙ තියෙනවද? අපේ මානසිකාරය තුලින් සකස් වෙන දේවල්. එහෙනම් ඒ ආශ්‍රවය මට දැනෙන විදිය කියලා මම හොයා ගන්න ඕන එක. ඒතර ආශ්‍රවය වැටහෙන ආකාරය මොකක්ද? අපි බලපු රූප මේ ලෝකේ. අහපු සද්ද. නේද? විඳපු ගන්ධ, විඳපු රස, විඳපු පහස සහ විඳපු ආදරය ආදී ධම්ම. කොටස් 6ක් තියෙනවනේ. නේද? ඒවා විඳිනකොට අපිට සතුටුයි. සතුට ඇති වෙනවා. එතකොට මම ප්‍රිය කෙනා මගේ ඇහි මානේ දැන් ඉන්නවා කියලා හිතන්න. මම ප්‍රිය කෙනා මගේ දරුවා මම ආදරය කරන කෙනෙක් මගේ ළඟ ඉන්නකොට මට සතුටුයි. හරිද? දැන් මගේ ඇහැට පෙනීම තියාගන්න මට පුළුවන්ද මේ ලෝකේ? මම ප්‍රිය කෙනා මට මගේ ඇහැට පෙනීම තියාගන්න පුළුවන්ද හැම වෙලේම? බෑ. මගේ ඇහැට පේන්නේ නැති තත්යකට එයා යන මාත්‍රයේ මට මොකක්ද දෙන්නේ? රත් වීමක්, දැවීමක්, පිච්චීමක් සහිත ඒකට කියනවා ආශ්‍රව කියලා. හරිද? කාම වස්තු හින්දා ඇති වෙන ආශ්‍රව වලට කියනවා කාමාශ්‍රව කියලා. භවයේ ආයුතු බව හින්දා භව තෘෂ්ණාව හින්දා ඇතිවන්නා වූ ආශ්‍රව වලට කියනවා භව ආශ්‍රව කියලා. වැරදි දෘෂ්ටීන් හින්දා අපිට ඒ වගේ ආශ්‍රව ඇති වෙන හින්දා ඒවට කියනවා ditthි ආශ්‍රව කියලා. අවිද්‍යාව හින්දා ඇති වෙන ආශ්‍රව වලට කියනවා අවිද්‍යාශ්‍රව කියලා. හරිද? ආන්ගේ සියලු ආශ්‍රවයන් අන්නර ප්‍රඥාවෙන් කපලා දාන බව බුදුරජාණන් වහන්සේ දඹදිව් තලයේම මාස 3ක් තිස්සේ ඔය ආශ්‍රවයන් ඡය කරගන්න පුළුවන් කියන එක දේශනා කර ගියා. හරිද? ඊළඟට කෝටිග්‍රාමයට වැඩම කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අදස්සන සංසිතං දීගමද්දානං තාසේව ජාතිසු. මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ යථාභූතව අවබෝධ නොකරගත්ත හින්දා තානි ඒතානි දිට්ඨානි භවනෙත්ති සමූහතා උච්චින්නම් මුල දුක්ඛස්ස නත්තිදානි පුනබ්බවති. අර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරගත්ත හින්දා ඇති සැටියෙන් නොදැක්ක හින්දා ඒ ජාතියේ බොහෝ දීර්ඝ කාලයක් ආවා කියලා කියන බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදිහට ඒ ජාතිවල නොයේකුත් ආකාරයේ එක සත්වය වෙලා ඉපදිලා නේද? එතකොට මමත් ඔබත් හැමදෙනාම මේ චතුරාර්ය සත්‍ය ධර්මය යථාභූතව අවබෝධ නොකරගත්ත නිසාවෙන් ඒ ජාතිවල නොයේකුත් තැන්වල උත්පත්තිය ලබන්න හේතු වුණා. තණ්හාව නැමැති ඒ තණ්හාව නැමැති රැහැන තණ්හාව නැති බන්ධනය මම බිඳලා දැම්මා. ඒකින්ද සසර දුකෙහි මුල් උගුල්ලා හරින ලදී. සසර දුකට හේතු වෙන යමක් තිබුණා නම් එතන මූලයන් කිව්වේ හේතු.
හේතු මම සම්පූර්ණයෙන් සහමුලින්ම නසල දැම්මා. දැන් ඉතින් ආය නැවත සසර ඉපදීමක් නැත කියලා. හරි. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අපි තේරුම් ගත යුතු තියෙනවා. ඒ ගැන අදහසක් ඇති කරගත යුතු තියෙනවා. කොහොම හරි අපේ ජීවිතය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන තණ්හාව අයින් කරගන්න. චතුරාර්ය සත්‍ය ධර්මය තුල කෙටියෙන් මතක් කරනවා නම් ඵලය හඳුනා ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ ඵලය හඳුනා ගැනීමක් කියන්නේ දැනට තියෙන ප්‍රතිඵලය නේද? දැනට තියෙන ප්‍රතිඵලය අපි හඳුනා ගන්න ඕනේ. කාමච්ඡන්ද ආදී ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච මං ඉස්සෙල්ලා කිව්වා ආශ්‍රව ආදී බොහෝ දේවල් සහිතව මගේ ළඟ අකුසල් මූලයන්ගෙන් අකුසල් හින්දා සකස් වෙන අකුසල් හේතු වෙලා උපදින නොඒකුත් පීඩාකාරී චිත්ත වේගයන් හටගනිමින් තියෙනවද නැද්ද? අන්න ඒ චිත්ත වේගයන් හටගන්න හේතු වෙන්නේ මොකක්ද? හරිද? දැන් අපිට නොයෙකුත් වේදනාවන් දැනෙනව නේද? අපිට නොයෙකුත් හඳුනා ගැනීම සැරෙන් සැරේ මේ ලෝකේ තියෙන අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය කියලා හඳුනා ගැනීම තියෙනව නේද? ඒ දැනෙන වේදනා එක දිගට අපේ මේ ශරීරයේ හෝ సంతానගතව එකම වේදනාව රැඳිලා තියෙනවද? හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? ඒ වගේම ඒ නැවත මතක් වෙන දේවල් හඳුනා ගන්න දේවල් වෙනස් වෙනවද නැද්ද? එකක් පිටිපස්සේ ඒවා එනවද නැද්ද? ඊට පස්සේ කැමැති ස්වභාවයන් අකමැති ස්වභාවයන් ආදරය ප්‍රිය බව ගිජුකම කෑදරකම තරහා වගේ සංඥාවටත් අයිති නැති වේදනාවටත් අයිති නැති හිතේ ඇති වෙන සැකස්වීම ඒවට කියන සංස්කාර කියලා නේද? එකක් පිටිපස්සේ මගෙන් කිසිම අවසරයක් නැතුව පොලිමට නැගෙනවද නැද්ද? ඉවරක් නැතුව ඊළඟට ආදරය දැනෙනවා තරහ දැනෙනවා ඊර්ෂ්‍යාව දැනෙනවා ඔක්කොම අපිට දැනෙනවා නේද? ඒ හා සම්බන්ධ විඥාන පෙරහැරක් තියෙනවද නැද්ද? පෙරහැරවල් 4ක්. මෙන්න මේ පෙරහැරවල් 4 පින්නත්නි හේතු නිසා සකස් වෙන මේ 4 හරියට ගිනි ගොඩවල් 4ක් වගේ. හරිද? කෙලෙස් මිශ්‍රිතව උපදිනකොට වේදනා සංඥා සංකාර විඥානයන් කෙලෙස් සහිතව අපේ సంతానගත වේදනා. දැන් මේ බලන්න උදාහරණයක් විදිහට කිව්වොත් මම ප්‍රිය කෙනෙක් මතක් වෙලා මට දෝමනස්යන් නැති වෙනවද නැද්ද? ප්‍රිය කෙනෙක් මතක නේ අද මට දකින්න තියෙනවා අද හැන්දෑව දකින්න තියෙනවා නම් කියලා නේද? කැමති කෑමක් ෂෝකේස් එකක දකින්නවා කඩේක යද්දි. මොකද කියන්නේ? කා ගන්න තියෙනවා නම් කියලා වේදනාවක් නැති වෙනවද නැද්ද? එහෙනම් මගේ වේදනා සන්තතිය අපි ඒකට කියන සන්තතියක් කියලා ගැලීමක් කියලා. හරිද? වේදනා සන්තතිය කෙලෙස් සහිතව උපදිනකොට රත් වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? රත් කරවන දැවෙන ස්වභාවයක් සහිතව උපදිනවද නැද්ද? ඊළඟට මම පැත්තකටලා ගිහින් ඉඳගත්තා. අර ප්‍රිය උපදවන කෙනාවයි අර කැමති කෑම જાති ඔක්කොම මතක් වෙනවද නැද්ද? එතකොටත් රත් වෙනවද නැද්ද? එහෙනම් සංඥා සන්තතියත් ඒ වගේම නේද? ගිනි ගොඩක් වගේ අර ගිනි සහිතව නැගෙනවද නැද්ද? නේද? කැමති කෙනාව ඉවරක් නැතුව මතක් වෙන්න පටන් ගන්නවා. කැමති ආහාර මතක් වෙන්න පටන් ගන්නවා. කැමති ස්ථාන මතක් වෙන්න පටන් ගන්නවා. කැමති වස්තු මතක් වෙන්න පටන් ගන්නවා. එහෙමද නැද්ද? ඉවරක් නැතුව නැගෙන ඒ වගේම එක මොහොතක ආදරය ඇති වෙනවා, එක මොහොතක අනාදරය ඇති වෙනවා, එක මොහොතක මෛත්‍රිය ඇති වෙනවා, එක මොහොතක තරහ ඇති වෙනවා. ඉවරක් නැති මේ සංස්කාර සන්තතියක් තියෙනවද නැද්ද? නේද? ඒ වගේ මේවා මට දැනි තියෙන විඥාන සන්තතියක් තියෙනවද නැද්ද? මේ ගොඩවල් 4 කොයි වගේද? ගිනි ගොඩවල් 4ක් වගේ. ගිනි ගොඩවල් 4ක් දැකලා කවුරු හරි සැර වැඩි ලොකු වැඩි අයින් වෙනවා නේද? යට යනවා මාව පිච්චෙනවා යට යනවා කියලා කිව්වහම යට යනවද? නෑ යට යන්නේ නෑ නේද? ගින්දර හරි අමාරුයි. ඒකින්ද තමයි මේ ගිනි නිවා ගන්න මේ ගිනි වලට හේතු වෙන දේවල් අයින් කරගන්න බැරි වෙනකොට සමහර ඇත්තන්ගේ මේ බුරබුරා නැගෙන මේ ගින්දර සංසිඳවා ගන්න බැරි වෙනකොට සමහර ඇත්ත මොකද කරන්නේ? කෝච්චියට පයින්නවා නේද? බෙල්ල වෙල්ලා ගන්නවා. කරගන්න දෙයක් නැති වෙලා ඒ අවිද්‍යාව හේතුවෙන් උපදින්නා වූ ආශ්‍රවයන් මේ ගිනි වගේ. ආන්ගේ ගින්නට හේතු වෙන්නේ යටින් සම්පූර්ණ ගින්නට පොහොර ටික වැටෙන්නේ මොකෙන්ද? තණ්හාවෙන්. අන්න ගින්දර තේරෙන්න ඕන අපිට මේක ගිනි ගන්න දෙයක් කියලා තේරෙන්න ඕනේ. මේ సంతානයේ නිබඳව නිරතුරුව ගින්නෙන් පෝෂණය වෙලා තියෙන හැම වෙලේම කෙලෙස් සහිතව ජීවත් වන්නා.
උපම් මොහොතේ ඉපදිලා අම්මගෙන් කිරි පොඩ්ඩක් දිවේ ගාගත්ත වෙලා ඉඳලා කිරි ඉල්ලලා අඬනවද නැද්ද? නේද? අම්මගෙන් කිරි ටිකක් බීවපු වෙලාවෙ ඉඳන් කිරි පිළිබඳ තෘෂ්ණාව. නේද? එතන ඉඳන් මේ වෙනකන් කොච්චර අඬනවද? ඇස් දෙකෙන් කඳුළු අරගෙන විලාපතේ තිය අඬනව නෙවෙයි මම කියන්නේ. නේද? දැවීමෙන් පිච්චෙමින් අඬන ස්වභාවයේ ඉන්නවද නැද්ද? ඒ ඔක්කොටම හේතුව බැලීමේ, ඇසීමේ නේද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා සහ ධම්ම තණ්හා කියලා කියන මේ බැලීමේ, ඇසීමේ, විඳීමේ තියෙන මේ ස්වභාවයන් නේද? බැලීමේ, ඇසීමේ, විඳීමේ තියෙන තණ්හාව. ඉතින් මෙන්න මේ තණ්හාවල් අපේ ජීවිතයට එකතු පාදා වෙලා ඒ එකතු පාදා වෙලා තියෙන තණ්හා බරිත ස්වභාවය අපේ ජීවිත විනාශ කරන බව දැනෙන්න ඕනේ. ඒකට හේතු වෙන්නේ මගේ ළඟ තියෙන මේ තණ්හාවයි. හරිද? මේ තණ්හාවේ නැති කිරීමක් ඇත හැම වෙලේම දැනෙන්න ඕන. ඔක මේ පොතේ තියෙන එකක් නෙවෙයි චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ. හැම වෙලේම දැනෙන්න ඕන මේ කාරණා හතර ජීවිතේ ඕන ප්‍රශ්නයකට විසඳුම හදාගන්න පුළුවන් ක්‍රමේ. නැති කිරීමක් තියනවද? තණ්හාවේ නැති කිරීම කියලා එකක් තියනවද නැද්ද? තණ්හාවේ නැති කිරීම හිතෙන් තණ්හාව නූපදින ආකාරයට හිතේ සකස් කිරීම කියලා එකක් තියෙනවා. ඒක නැති කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා නම් තමයි නැති කරන්න කටයුතු කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් නැති කරන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ උත්සාහ කළා වැඩක් නැහැ. එහෙනම් තණ්හාවේ නැති කිරීම කියන එක තියෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපතිපටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. නිවන කියලා එකක් තියෙනවා. නිවීම කියලා එකක් තියෙනවා. සංසිඳීම කියලා එකක් තියෙනවා. තණ්හාවෙන් අයින් වීම කියලා එකක් තියෙනවා. එහෙනම් අන්න ඒ තණ්හාවෙන් අයින් වීම තමයි නිවන කියලා කියන්නේ. එතකොට අයින් වීම තියෙනවා කියලා විතරක් හරියනවද? නැහැ. අයින් වෙන මාර්ගය. ඔය හතර පින්වත්නි අපිට නිබඳව නිරතුරුව දැනෙන්න ඕනේ. හරිද? මෙන්න මේ දැනීම දැනෙන්න අපේ මානසිකාරය ඒ වගේ මානසිකාරයක් විදිහට සකස් වෙන්න ඕනේ. හරි? මම ඕක ඊට කලින් හොඳට පැහැදිලි කරලා තියෙනවා. නමුත් දැන් ආයෙ වෙලාව සැරෙන් සැරේ මේවා කියන්න ඕනේ හින්දා. හරි? මේක කරගන්න බෑ කියලාද හිතන්නේ? මතකද මං හැමදාම කියනවා එහා පැත්තෙන් ලොකු ලැබු ගින්නක් එනවා ගෙදරින්. හරි? ලැබු ගින්න එනකොටම අපේ මනස ඒක භයානක දෙයක් කියලා හඳුනා ගන්නවද නැද්ද? ඊටාම පුංචි ළමයෙක් හරි උන්මත්තකයෙකුට හරි ඒක අඳුර ගන්න පුළුවන්ද? නෑ. නේද? එහෙනම් ලැබු ගින්න එනකොට මගේ මනස මේක භයානක දෙයක් කියලා හඳුනනවා. එහෙනම් ප්‍රතිඵලය හඳුනා ගන්න එක ෂණයක ප්‍රතිඵලය හඳුනා ගන්න ස්වභාවය නැද්ද මගේ මනසේ? තියෙනවා. ඊළඟට අන්න අර රොඩු හින්දා අන්න අර කොළ හින්දා අන්න අර ගොම හින්දා අන්න අර වේලිච්ච දේවල් හින්දා අන්න අර හුලං හින්දා අන්න අර උෂ්ණත්වයේ හින්දා තමයි මේක පත්තු වෙන්නේ කියලා හේතුව මට වැටහෙනවද නැද්ද? නේද? ඒක කවුරු හරි මට ඇවිල්ලා වටහලා දෙනවද මේ දන්නවද අර ගින්දර හින්දා තමයි අර ගින්දර ඇවිල්ලන්නේ මේක හින්දා තමයි මං අඩුම ගානේ හිතෙන් කියනවද? අර කොළ හින්දා තමයි ඇවිල්න්නේ අර හුලං හින්දා තමයි ඇවිල්න්නේ එහෙම කියනවද? නෑ නෑ මම දන්නවා. ගින්දර අරමුණු වෙනකොට මං ඒක දන්නවද නැද්ද? දන්නවා. ඒ වගේම මේ ගින්න නිවන්න පුළුවන් කියලා දන්නවද නැද්ද? ඒ වෙලාවේ මේක නිවන්න පුළුවන් එකක් කියලා නැත්තම් මං උත්සාහයක් ගනීද? නිවන්න පුළුවන් කියන එක දන්නේ නැත්තම් උත්සාහයක් ගනීද? නැහැ. නේද? එහෙනම් මට වැටහෙනවද නැද්ද ගින්න නිවන්න පුළුවන් කියලා? නේද? හරි. ඒත් එක්ක මං කෑ ගහන්නේ මොනවා කියලාද? වතුර ගහන්න නේද? වැලි ගහන්න කියලා කෑ ගහනවා. ඇයි ඒ? නිවන ක්‍රමය දන්නවා. මේ හතරම අතීත භාවිතයේ හින්දා දැනුම හින්දා මේ හතරටම මිශ්‍ර වෙච්ච ගින්න හඳුනගන්න එකයි ගින්න නිවන එක හඳුනගන්න එකයි දෙසරයකටද වෙන්නේ එක සැරයකටද වෙන්නේ? එක සැරේ මගේ හිතෙන් ගින්න හඳුන ගන්නකොටම ඔය හතරම එක සැරේම නැගෙනවද නැද්ද? නේද? තේරෙනවද මං කියන එක? ලැබු ගින්න මම මෙහෙම දකිනවා. දකිනකොට මම ඒක හඳුනා ගන්නකොටම පෙරපසු නොවීම ඔය හතරම බොහ ගාලා උඩට එනවා වගේ එකවර එන්නේ නේද? එතකොට මේ හිතේ අතීත මේ සියලු දැනීම් මිශ්‍ර වෙච්ච සංකාරයක් මිශ්‍ර වෙච්ච හැඟීමක් චේතනාවක් සහිතව වේදනා සංඥා සංකාර විඥානෙන් මට පෙළියේ හටගත්තද නැද්ද? නේද? එහෙනම් එහෙම සංස්කාරයක් ඇති වෙනවද නැද්ද? අර පරණේ ඔක්කොම හේතු වෙලා. ඔන්න ඕක ඇති වුණොත් නේද මම වහාම ක්‍රියාත්මක වෙන්න ගින්න නිවන්න. එහෙම එකක් මගේ පැත්තෙන් ඇති වුණ නැත්තම් මං ක්‍රියාත්මක වේද ගින්න නිවන්න? නෑ. ගින්න නිවන්න ක්‍රියාත්මක වෙන්නේ නෑ.
එහෙම නේද? එහෙම නේද? එහෙනම් පින්වත්නි අන්න තේරුම් ගන්න ඕනේ. කාමච්ඡන්දය උපදිනකොට කොයි වගේද අපිට තේරෙන්න ඕනේ? අන්න අර ගිනිගොඩ තේරුණා වගේ. තරහ ඇති වෙනකොට කොහොමද ඒ තරහ ඊළඟ හිතෙන් මට වැටහෙන්න ඕන කොහොමද? කාමච්ඡන්දේ මට ඇති වෙලා කාම දාහයෙන් කාම පරිලාහයෙන් මාව දැවෙනවා, ගින්නෙන් දැවෙනවා දැනෙනකොට හේතු හින්දායි, මෙන්න මේ හේතුව හින්දායි මේ ගින්න මට තියෙන්නේ. මේක නැති කරන්න පුළුවන්, මේක නැති කරන ක්‍රමය මේක කියලා හතරම මිශ්‍ර වෙච්ච හැඟීමක් අපේ సంతానවල එන්න ඕනේ. හරිද? ඒ ගානට මේ సంతాනය සකස් කරගන්න පුළුවන්. හැබැයි බත් කකා විතරක් හිටියොත් බෑ. තේ බිබි විතරක් හිටියට බෑ. බුදිය බුදිය හිටියට බෑ. නව කතා බල බල හිටියට බෑ. ටෙලි නාට්‍ය බල බල හිටියට බෑ. ඕපදූප කතා කර කර හිටියොත් බෑ. හරිද? ඒ වායෙන් අත මිදිලා මහා කාර්යක්ෂමව තමන්ගේ ජීවිතය මේ හිතේ තියෙන මේ ව්‍යසනයෙන් මං අහන්නේ. ඒ වගේ సంతాනයක්, ඒ වගේ මානසිකාරයක් නැතුව කවදාකවත් ගිනි නිවෙයිද හිතේ නැගෙන? නෑ නෑ, ඒ ෂණේම හඳුනා ගන්න ඕනේ. ඒ ෂණේම හඳුනාගත්තේ නැත්නම් ඒ ගින්න නිවෙන්නේ නෑ. ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චතුරාර්ය සත්‍ය කියන මේ ධර්මය වටහා නොගැනීම හේතුවෙන් සසර බොහෝ දිග ගමනක් යනවා කියලා. අපේ පින්වත්නි බුද්ධෝත්පාද කාලයක විතරයි මේ වගේ අපේ මානසිකාරය පිළිබඳ ඉතා පැහැදිලි ඍජු, ඉතාම විනිවිද පේන ක්‍රමවේදයක් පහළ වෙන්නේ අපේ හිත නිවා ගන්න ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක විතරයි, මේ වගේ ශාසනය තියෙන කාලයක විතරයි. හරි? එතකොට මේක අතුරුදහන් වුණාට කවුද කියලා දෙන්නේ? මම මේක කියන්නේ මං අවබෝධ කරගෙනද මේ කියන්නේ තනියම? මම මේ ටික මේ යත්තන්ට කියනකොට තේරුණාද නැද්ද? ඇතුලේ ගින්න නිවන්න නම් මේ වගේ මානසිකාරයක් හැදෙන්න ඕන කියලා තේරුණාද නැද්ද? ඒක ගැඹුරෙන්ම දැවුණාද නැද්ද? එතකොට මේක මම තනියම අවබෝධ කරගෙනද? නෑ. කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. නැත්තම් හිතන්නවත් බෑ මෙහෙම අපේ මානසිකාරය ගැන අපිට. එතකොට එහෙමනම් අන්න ඒ වගේ නේද අපේ මනස සකස් කිරීම පිළිබඳ තියෙන සියලුම දේ අඩුවක් නැතුවම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. ඉතින් ඒ තව යන්නද කල්පනා කරන්නේ කියලානේ මේ ගිහි ජීවිතයේ ගෙවන ගමන් නේද මේ වගේ සිතුවිල්ලක් හදාගත්තා කියලා ගිහි ජීවිතේ නැති වෙනවද? තමන්ගේ සිත නිවා ගැනීම පිළිබඳ වැඩපිළිවෙල අනිවාර්යෙන් ආරම්භ කරන්න ඕන කාලේ. මොකටද මේ ඇයි මම හැම තැනම මේ අයගේ වචනෙන්ම කියනවා නම් හැම තැනම හැමෝටම කියන්නද වචනේ නේද? බාල්දු වෙවි ජීවත් වෙන්නේ ඇයි ඔච්චර? ඔච්චර බාල්දු වෙන්නේ ඇයි? නේද? මට මෙහෙම සලකන්න, මට මෙහෙම කරන්න, මට ආදරයෙන් ඉන්න නේද? ඉතින් ඇයි මම මෙච්චර ඇයි මට පෞරුෂයකින් ඇයි මට නේද තනියම සතුටෙන් ඉතාලම ඉහළ මානසිකත්වයකින් ඉන්ද්‍රකීලයක් වගේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි මොකද මම මේ බඩ ගන්නෙ? ධන ගන්නෙ මොකද මම මේ නේද? මේ ලෝකයේ එක එක දේවල් ඉල්ලලා ධන ගන්නවා. හිඟා කනවා. ඉතින් ඒ තත්වයෙන් අයින් වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට ඕනෑ තරම් පිහිට වෙලා තියෙනවා. ඉතින් අවසාන කාලයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය අරගෙන ආයසරයක් හැම තැනකම වැඩම කරා. එතකොට නාදිකා ග්‍රාමයට වැඩම කරලා සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය මොකක්ද කියලා පරියාය ධර්මයක් දේශනා කරා. ඒ පිළිබඳව අපි හෙට සාකච්ඡා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අවසාන වස්සාන කාලය පිළිබඳ අසිරිමත් තොරතුරු මේ පරිනිර්වාණ සූත්‍රයේදී තියෙනවා. මම හිතන්නේ හෙට දවසේ අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. අද දවසේත් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරුවේ මේ මැදිරියේ මේ ඉන්න මේ පිරිසයි. තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ඒ ධර්මය ලබා දෙන්න ඕන කියලා විතරක් නෙවෙයි, වැඩි වෙලාවක් බණ කියන්න අවස්ථාව ලබා දෙමින් මේ අතෝ කිසිම නම් ගොත් සඳහන් කිරීමක් නැහැ. ධර්ම ශ්‍රවණය කරන්න කැමති පිරිසක් විතරක් කියලා කොලේකුත් නැහැ. මේ මම බණ කියන්න අරගෙන එන සටහන් කොලේ විතරයි මෙතන තියෙන්නේ. මේ අත්තන්ගේ කොලයක් නැහැ. හරිද? මේ අත්තන්ගේ කොලයක්වත් නැතුව ඒකෙන්ද අපිට බොහොම පහසුවක් ඒක. ඉතින් ඒ අත්තෝ ඒ වගේ ආකාරයකට කටයුතු කිරීමෙන් තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේපහදම් කළ ධර්ම දානයක් මේ පින්වන්ත ඇත්තන්ගේ නිවසටම අරගෙන ආවා. ඒ ධර්මය ඇහිලා බුදුරජාන් වහන්සේ ගැන සැදැහැරිත් ඇති වෙලා නිවසේදී ධර්ම ශ්‍රවණය කරපු මේ හැමදෙනාම තුළ යම්කිසි ශ්‍රද්ධාවක්, යම්කිසි වීරයක්, යම්කිසි උත්සාහයක්, යම්කිසි අවබෝධයක් ඇති වුණා නම් ඒ සියල්ල හේතු කොටගෙන මේ ධර්ම දානමය ලබා දුන්න පින්වත් ඇත්තන්ට, ඒ වගේ මේ ඒ ඇත්තන්ගේ දෙමව්පියන්ට, ඥාති මිත්‍රාදීන්ට ආදී වර්ග පරම්පරාවටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ඇත්තන් වෙනුවෙන් මේ පරිලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
එයත්තන් මේ ලෝකෙට බිහිකරපු අම්මතාත්තට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන්න නම් මේ ජීවිතයේදී මුතුම් සැනසීමෙන් සැනසෙන්න හේතු වේවා. සුජීවත්ව වාසය නොකරන්න නම් මේ පින් අනුමෝදන් කරගනිත්වා. හැමදිනාට මුතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.